නිවහල් බව පිළිබඳව ගයන ගී අතර ඉතාම සුවිශේෂී ගීයක් මේ. ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන් හිසනම එතුමන්ට යලිත් ආචාර සමාචාර කරමින් අපි රස විඳිනවා අදටත් මේ ගීය. නිදහස් රසය අපට සැබවින්ම විඳින්නට පුළුවන්ද තිබෙනවාද ලැබෙනවාද කියන එක හිතා බලන්නට කතා කරන්නට ඕනේ මාතෘකාවක්. ඒ නිසා අපි හිතුවා ඒ ගැන කතා කරන්නට ඕනේ කියලා. සාමාන්‍යයෙන් නිදහස කිව්වම සුලභව අහුවෙන යොමු වෙන ඉසව් තමයි නිදහස් අරගලය, නිදහස් සටනට පනදුන් දිවිදුන් විරුවන්, නිදහසේ පියා පිළිබඳ, ඊළඟට ගත්තහම මේ පුරෝගාමීන්, නිදහස් සමරුව පිළිබඳව, නිදහස් දිනේ කරුවන්ට නිදහස ලැබීම කොතෙකුත් කාරණා තිබෙනවා. නමුත් අප මේ ජීවත් වෙන රට ඇතුළත, අපේ ආර්ථිකය ඇතුළත, අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, අපේ ව්‍යවසායකයන්ට සැබෑ නිදහසක් තිබෙනවාද? ඒ තුළ ජනතාවට නිදහසක් ලැබිලා තිබෙනවාද? බොහෝ කාරණා තියෙනවා කතා කරන්න. අපි එතනට එන්නට හිතුවේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න හොඳම දෙදෙනෙක් අද පිළිසොදට එකතු වෙන නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමන්ට. ඒ වගේම මෙරට කීර්තිමත් ව්‍යාපාර සමූහයක සභාපතිවරයා රයිගම් සමූහයේ ගරු සභාපති ආචාර්ය රවී ලියනගේ. ආයුබෝවන් සුබෝදෑසනක්. අපි ව්‍යාපාරික පැත්තෙන් ඔබතුමන්ගේ විෂය පැත්තෙන් මේ පිළිබඳව කතා කරන්න කලින් මම කැමති මහාචාර්යතුමන්ගෙන් ඉස්සෙල්ලම දැනගන්න ඔබ දකින නිදහස මොන වගේ එකක්ද? නිදහස විවිධ විදිහට අර්ථ දක්වනවා ඔබ මුලින්ම පැහැදිලි කරපු විදිහට. අපි අද කතා කරන්නේ අද අපි අද දවසේ අමරන නිදහස. අද දවසේ අපි සමරන්නේ අපි අවුරුදු 1815 ඉඳලා 1948 දක්වා ඉංග්‍රීසි ජාතීන්ට යටත් වෙලා ඉඳලා ලැබපු නිදහස සම්බන්ධව. ආක්‍රමණ කියන ඒවා අපට අලුත් දෙයක් නෙමෙයි. අපි අවුරුදු 3000කට ආසන්න ඉතිහාසයේ අපි ආක්‍රමණ 30 ගානකට ආසන්න සංඛ්‍යාවක් ඔය සේනගුත්තික අස්ව වෙළඳුන්ගේ ඉඳලා අපිට ලැබිලා තිනවා කියලා. ඒ වගේම ලෝකෙටත් මේ ආක්‍රමණ කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ ආක්‍රමණ ලෝක හැම රටකටම මේ ඉතිහාසයේ හැම රටකටම මේක මුණ දීලා තියෙනවා. ඒක අප්‍රිකානු රටවල් වෙන්න පුළුවන්, ආසියාවේ සියලුම රටවල් වගේ වෙන්න පුළුවන්, ලතින් ඇමරිකානු රටවල් වෙන්න පුළුවන්. මේක අපි මේ නිදහස ගැන කතා කරනකොට අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ලංකාවේ නිදහස කතා ලංකාවේ ඉතිහාසය. ලංකාවේ වර්තමාන තත්ත්වය. ලෝක ඉතිහාසය. ලෝකයේ වර්තමාන තත්ත්වය. ඔය හතරම යම් ප්‍රමාණයකට හරි දැනගත්තොත් විතරයි අපට හැබැයි නිදහස් සම්බන්ධව කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි නිදහස ලබා ගන්නවා 48. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව මම පාවිච්චි කරනවා මේ 48 සමාවෙන්න 48 ලබාගත් නිදහස ලබා ගන්න මේ ලංකාවේ අපේ ආදි මුතුන් මිත්තෝ ජීවිත කැප කරලා තියෙනවා. ලේ දහඩිය කඳුළු වැය කරලා තියෙනවා. අපි නිදහස් සටන් කීපයකට මුණ දීලා තියෙනවා. මෑත ඉතිහාසයේ නිදහස් සටන්. අපි 1818 නිදහස් සටන, 1848 නිදහස් සටන මේවට මුණ දුන්න ඒ අය අපි සිහිපත් කරන්න ඕන මුලින්ම. අපි එයාට ගරු කරන්න ඕන. ඇත්ත වශයෙන්ම ඒ අය නිදහස ලබා ගන්න ඒ කරපු කැපකිරීම, ඒ ලබාගත් නිදහස ඉන් පසුව නිදහස ලබා ගන්න ඒ ජීවිත පරිත්‍යාග කරපු අය ඉන්නවා. ඉන් පස්සේ ජාතික නිදහස් සටන් 1848 ඉඳලා 948 වෙනකල් වෙනත් ආකාරයකට තමයි නිදහස් ලබා ගන්න කටයුතු කරේ. එතකොට මේ කටයුතු කරලා නිදහස අපිට ලැබුණානේ. ලැබුණාන් පස්සේ මේ ලැබපු නිදහස ඇත්ත වශයෙන්ම අපි හරියට භාවිතා කරාද? ඒ ලැබපු නිදහස භාවිතා නොකරපු එක ගැන තමයි ඇත්ත වශයෙන්ම අපි අද කතා කරන්න ඕන. ඒක අපි කවුරුත් පිළිගන්න දෙයක්. අපි
අද මේ මම මේක නිතර කියන දෙයක්. නිතර අපි සමාජයේ අපි ගැවසෙනකොට මල ගෙදරකට ගියත් මගුල් ගෙදරකට ගියත් වෙනත් කීප අපි මේ ප්‍රිය සාදයකදී අපි කෙනෙක් හම්බ වුණත් මග තොටේදී ට්‍රීවිල් එකේදී හම්බ වුණත් අපි කතා කරන දෙයක් තියෙනවා. අපි බොහෝ අය කියනවා අනේ ලංකාවට මොකද වුනේ? ලංකාව කොහොම දියුණු කරන්න තිබ්බ රටක්ද? කොච්චර භෞතික සම්පත් මෙතක තියෙනවද? සුද්දට රට තිබ්බනම් මීට වඩා හොඳයි කියලා මිනිස්සු කියනවා. අනේ අපිට තාම ලී කුවන් යූ කෙනෙක් හම්බුන්නේ නැහැ නේ කියලා කියනවා. අනේ අපිට තාම මහතීර් මොහොමඩ් කෙනෙක් හම්බුන්නේ නැහැ නේ කියලා කියනවා. විවිධ අදහස් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ සුද්දට රට තිබ්බනම් හොඳයි කියන එකේ මිනිස්සු කියන්නේ ඇත්තටම සුද්දට රට තිබ්බනම් හොඳයි කියන එක නෙමෙයි. මේ තියෙන ඒ කට්ටියන්ගේ අර මේ තමන් ගාව තියෙන කම්පාව, ඒ කියන්නේ රටට වෙලා තියෙන දේ අපි නිදහස ගන්නකොට ලෝකේ අපි හොඳටම තිබ්බ රටක් ආර්ථිකම වශයෙන්. හැබැයි අද වෙනකොට ආසියාවේ අපි තාම නරක තැනකට පත්වලා තියෙනවා. ඔබතුමා ඔය කියපු කාරණාවක් අපිට කතා කරන්න මාතෘකා බිහි වෙනවා. ඒ වෙත වෙනවම ගමන් කරන්න ඕනේ. ඒතර මං කැමති දැනගන්න මේ ඊළඟට අපේ ආචාර්ය රමේ ලියනගේ මැතිතුමා දකින විදිහ මේ නිදහස ගැන. ඇත්ත වශයෙන්ම ප්‍රගීත් 1948 අපිට නිදහස හම්බ වුණා. එතකොට මේ නිදහස් කීපයක් හම්බ වුණා. ඒකෙදී මම හිතනවා අපිට ප්‍රධාන නිදහසක් තමයි 1945 දී හම්බ වෙච්ච නිදහස් අධ්‍යාපනය. මොකද මේ අපි ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. ඊගාවට නිදහස් සෞඛ්‍ය සේවය 1950 දී. ඒ කියන්නේ මේ නිදහස් හුඟක් හම්බ වුණා. ඊට පස්සේ පූර්ණ නිදහස හම්බ වුණා 1972 මැයි මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ අපි රාජ්‍ය නායිකාව හැටියට හිටියේ මහරජින. ඊට පස්සේ අපිට මතකයි පුංචිම කාලේ ඉස්කෝලේ යාන්තම් මතකයි. ඒකේ පූර්ණ නිදහස හම්බුණා. ඉතින් දැන් මේ නිදහස කියලා මේ හුඟක් දේවල් දිගටම කියවුණත් ඇත්ත වශයෙන්ම අපි බලාගෙන යන්න ඕනේ මේ ආර්ථිකමය නිදහස. ඒ වගේම රටක ආර්ථිකයක් හැටියට එහෙම නැත්නම් රටේ ජනතාවට අපි දැන් නිදහස සමරනවාද? ඒ දැන් 73ක් ගියා අවුරුදු. මේ අවුරුදු 73 ඇතුළතදී අපිට ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙච්ච නිදහසෙන් අපි බලාපොරොත්තු වෙච්ච නිදහස හම්බුණාද කියන එක. දැන් මෙතුමා කිව්වා වගේ 1815 දී මේ බ්‍රිතාන්‍යයන් අපිව යටත් කරගත්තට පස්සේ අපි විවිධ අරගල කළා. ඒක යුද්ධමය අරගල, අවිගත් අරගල. ඊට පස්සේ අවුරුදු 100ක් විතර අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් කළා. අන්තිමට අපිට මේ සෝල්බරි කමිෂන් සභාවෙන් අපිට නිදහස හම්බුණා. ඉතින් බලනකොට හරිනම් අපි මෙතනින් ගිහිල්ලා එන්න ඕනනේ අවුරුදු 73ක් ඇතුළත ඒ ගත්ත නිදහස. ඊටාම අමාරුවෙන් පරිත්‍යාග කළා කඳුළු ලේ ඒ විතරක් නෙමෙයි විවිධාකාරයෙන් මහන්සි වෙලා ගත්ත නිදහස අපි විතරක් නෙමෙයි මේ ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙමෙයි විවිධ රටවල් වලින් විවිධ පුද්ගලයෝ ඒ වගේම අපේ රටේ ජාතීන් ඔක්කොම එක්ක අහුවෙලා දෙමළ මුස්ලිම් බර්ග මේ හැමෝම එකතු වෙලා අපි නිදහසට වෙනුවෙන් මේ සිංහල ජාතිය විතරක් නෙමෙයි මේ පැහැදිලිව මහන්සි වුණා. ඉතින් ඇත්තටම දැන් අර මෙතුමා මතක් කරලා ලී කුවන් යූ මැතිතුමා ගැන. ඒතර ලී කුවන් යූ මැතිතුමා 1950 දී ලංකාවේ පළවෙනි මුදල් අමාත්‍යවරයා ජූනියස් රිචඩ් ජයවර්ධන ජයවර්ධන මැතිතුමා. එතකොට ඔහුත් යම්කිසි සාකච්ඡාවකදී කිව්වා මේ එයා උදාහරණයකට ගත්තා ලංකාවේ මම හිතන්නේ ඔහු සිංගප්පූරු චාරිකාවක ඉදලා තියෙන ලාවට ඔහු ඉස්සරහ කිව්වා කවදා හරි සිංගප්පූරුවත් ලංකාව වගේ රටක් වෙන්න ඕනේ කියලා. දැන් අද අපි කියනවා අපි කවදා හරි සිංගප්පූරු වගේ වෙන්න ඕනේ කියලා. එතකොට මේ අපිට අවශ්‍ය නිදහස ලැබුණට අපි නිදහසෙන් නියත ප්‍රයෝජන ගත්තද කියලා. ඉතින් මේ මාතෘකාව යටතේ හුඟක් දේවල් කතා කරන්න තිබුණත් මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි අපිට ඇත්ත වශයෙන්ම නිදහස හම්බුණාට අපි නිදහස සැමරුවට අපිට ආර්ථික වශයෙන් රටක් හැටියට ජාතියක් හැටියට නිදහසේ ඉදිරියට ගමන් කරන්න වාතාවරණයක් හම්බ වෙලා නැහැ කියන එක තමයි හම්බුනේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන. ඒක තමයි මගේ මතය. ඉතින් ඒකට එක විවිධ මතිමතාන්තර කොහේ තිබුණත් මම හිතනවා එන්න ඒක තමයි මේකේ තියෙන සමස්තයක් හැටියට අපි රටක් හැටියට ගත්තාම අපිට පේන දේ තමයි ඒක. ඉතින් කොහොම වුණත් මට මේ කියන්න වෙනවා මොන ප්‍රශ්නේ වුණත් අපිට අවසානයේදී ආර්ථිකමය වශයෙන්
නිදහසක් නැත්නම් ඒ ආර්ථිකමය වශයෙන් අපිට ගන්නට අවශ්‍ය වෙන ආර්ථිකමය නිදහස ලබා ගන්නට ඕනේ. ඔබ ඒ කියු කාරණාවත් එක්ක අපි ඉදිරියට කතා බහක යෙදෙන්නයි බලාපොරොත්තුව අපේ මේ නිදහස සමරන දවසේ ඒ ගැන කතා කරනවට වඩා එහාට ගිය කතා බහක යෙදෙන්න ශ්‍රී ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ ඇතුළුතුමන් වගේම රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මැතිතුමන් එක්ක කතා බහ කරා. අපි මුලදී මේ විරාමයට පෙර ආතුව මේ රටේ අපි විවිධ නිදහස, දකින නිදහස, දැනෙන නිදහස මොන වගේ එකක්ද කියන එක පිළිබඳව. දැන් එතකොට අපිට මට දැනුණ දේ තමයි ඔබතුමාලා දෙදෙනාගේම අදහසක් මැද අපිට නිදහසක් නැහැ වගේ එකක්. අපි නිදහසක් ලබා ගන්න නම්, අපි නිදහස් වෙන්න නම් සැබවින්ම විශේෂයෙන් ව්‍යවසායකෙක් විදිහට මම කැමති රවී ලියනගේ මැතිතුමාගේ අදහස දැනගන්න. ව්‍යවසායකයන්ගේ පැත්තෙන් ගත්තොත් ව්‍යාපාරිකයෝ විදිහට මොනවද අපි කරන්න ඕනේ කියන එක පිළිබඳව. ඔය ඇත්තටම මේ බොහොම කෙටි උත්තරයක් දුන්නොත් එහෙම මේ ව්‍යවසායකත්වය කියන එක රටක තියෙන ආර්ථිකමය සංවර්ධනය. දැන් අපි නිදහස කියලා කතා කරන එක අපි ආර්ථික සංවර්ධනය කියන පැත්තට හරවගත්තොත් එහෙම අපිට ආර්ථිකය තමයි අපේ ආර්ථිකයේ වර්ධනය නැත්නම් ආර්ථිකයේ තියෙන ශක්තිමත්භාවය එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදිත නැත්නම් ඒක පුද්ගල ජල ජාතික ආදායම මෙන්න මේ වගේ කියන ඒවා තමයි රටක සාමාන්‍යයෙන් ආර්ථිකයේ ශක්තිය මනින්නේ. එතකොට අපි නිදහස නැහැ කියලා අපි මෙච්චර වෙලාවක් දැන් කතා කරේ ඒ ආර්ථිකයට අවශ්‍ය නිදහසේ සැරිසරන්න අවශ්‍ය ශක්තිය ඒක පුද්ගලයෙක් වශයෙන් ඒක පුද්ගලවත් නැත්නම් රටක් හැටියට ජාතිකවත් අපිට නැහැ කියන එක ගැන තමයි අපි කතා කරේ. එතකොට මේ තත්ත්වයේ යටතේ මේක වර්ධනය කරන්නට තියෙන ලොකුම බාධාවක් තමයි ලංකාවේ තියෙන ව්‍යවසායකත්වය. ඉතින් දැන් මම ව්‍යවසායකයෙක් වුණාම අර මම කියන්නේ අර මැක්කා වගේ මම යන්න ඕනේ ව්‍යවසායක පැත්තටනේ. එතකොට ඒකින්ද මම කියන්නේ ලංකාව වගේ රටවල් වල දැන් ලෝක ආර්ථික අවුරුදු ගණනකට ඉස්සෙල්ලා ඒ කියන්නේ විශේෂයෙන්ම කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ ආර්ථිකයන් හුඟක් මේ සමාජවාදී ආර්ථිකයන් බවට පෙරලිලා මේ සමාජවාදී රටවල් හැටියට දියුණු වුණු ආර්ථික තියෙන එක තැනකට ආවා. හැබැයි අපි කවුරු පිළිගත්තත් නැතත් පහුගිය අවුරුදු ගණනක ඉඳලා අවුරුදු 25ක 30ක නැත්නම් 35ක 40ක ඉඳලා මේ පෙරලිය ටික මේ වෙළඳපොළ ආර්ථික පැත්තට ආවා. වෙළඳපොළ ආර්ථිකයක් පැත්තට නැඹුරු වුණා. ඉතින් ඒවා ලෝකයේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් 190ක් තියෙනවා. සාමාන්‍ය රටවල් 200ක් ලෝකේ තියෙනවා කියලා හිතනවා අපි. ඒකත් එක්ක ඒවැන් 75ක් විතර ආර්ථිකයන් හසුරුවන්නේ මේ වෙළඳපොළ. හැබැයි රජයන් විසින් වැඩි හෝ අඩු වශයෙන් මැදිහත් වෙලා. එතකොට ඒවැ 75ක් 70ක් 80ක් විතර මේ ජල ජාතික නිෂ්පාදිතයේ දායකත්වයේ පෞද්ගලිකංශයෙන්. පෞද්ගලිකංශය කියන්නේ ව්‍යවසායකයෝ. එතකොට මේ පෞද්ගලිකංශයේ තියෙන ව්‍යවසායකත්වය නැතිකම නැත්නම් ව්‍යවසායකයන් ඉදිරියට නාපු එක. ඒ කියන්නේ අපේ මේ අවුරුදු 73ක ඉතිහාසය තුළ අපි අර ලී කුවන් යු මහත්තයාගේ උදාහරණය ගත්තා වගේ 73ක ඉතිහාසය තුළ මේ රටවල් දියුණුනේ උගාක් ව්‍යවසායක. දැන් කොටිම කියනවා නම් කිසිම සම්පතක් නැති සිංගප්පූරුව අවුරුදු 50ක් විතර ඇතුළත සිංගප්පූරුවත් බ්‍රිතාන්‍ය යටත් විත්‍යක් හැටියට තිබුණා. ඒවා දියුණු වෙලා ලෝකයේ තියෙන ප්‍රධාන ආර්ථිකයන් බවට ආර්ථික මර්මස්ථාන බවට පත් කළේ ව්‍යවසායකත්වය. ඉතින් මම හිතනවා මේ ව්‍යවසායකත්වය ගැන තියෙන නැඹුරුව. ඒකට කියනවා අපි මේ ව්‍යවසායකත්වයේ නැඹුරුව රට තුළ බොහොම අඩුයි. කොටිම කියනවා නම් අපි නිකන් ලංකාවේ ව්‍යවසායකත්වය ගැන අපි කතා කළොත් මේක දිග මාතෘකාවක් ප්‍රගීත් සමහරට පැයක් දෙකක් මේ ගැන කතා කරන්න පුළුවන්. නමුත් මම ඊටාම කෙටියෙන් කිව්වොත් එහෙම මේකේ තියෙනවා මේ GEM ඉන්ඩෙක්ස් කියලා එකක්. ඒකට කියන්නේ Global Entrepreneurship Monitor කියලා. ඒක රටවල් හුඟක් එකතු වෙලා විශ්වවිද්‍යාල කීපයක් එකතු වෙලා ඒක කරන්නේ Global Entrepreneurship Development Agency JADA කියලා එකකින් කරනවා ලෝකේ රටවල් වලට ව්‍යවසායකත්වය ඇති කිරීමට තියෙන වාතාවරණය. නැත්නම් ඒකට කියනවා entrepreneurship ecosystem එක කොහොමද කියලා. ඒක කණු 7ක් 8ක් ඇතුළතදී ඒගොල්ලෝ අධ්‍යයනය කළා රටවල් ශ්‍රේණිගත කරනවා. ඒකෙදි ලංකාව යුද්ධයක් තිබුණානේ අපි අවුරුදු 30ක්. ඒ කාලේ අවසානයේ වෙනකොට මේ 71 වෙනි ස්ථානය තිබිච්ච ලංකාව දැන් ඒක 92 වෙනි ස්ථානයට පල්ලෙහාට බහැලා. ඒ කියන්නේ හරිනම් අපි ඔගේ අනිත් පැත්තටනේ යන්න ඕනේ. යුද්ධයෙන් පස්සේ අපි ප්‍රාර්ථනා කළානේ බලාපොරොත්තු වුණානේ මේ දකුණු ආසියාවේ තියෙන ඉතාම ශීඝ්‍රයෙන් නැగిලා එන ආර්ථිකයක් වෙයි කියලා. හැබැයි
අවාසනාවකට වගේ මේක අනිත් පැත්ත හැරුණා. අපේ මේකට ප්‍රධාන හේතුව මේ ආර්ථික වර්ධනය අඩුවීමට විශේෂයෙන්ම පහුගිය අවුරුදු 5-6ක් ඇතුළත මේ ආර්ථික වර්ධනය ඉතාම අඩාල වෙලා දැන් මේ ගිය අවුරුද්දේ අවසාන කාර්තුව වෙනකොට ඒක 16.8ක ඍණ ආර්ථිකය. ඒක නම් ඉතින් කොවිඩ් බලපෑම හැබැයි කොවිඩ් වලට ඉස්සෙල්ලා අපිට මේ ආර්ථික වර්ධන වේගය 1%කට විතර අඩු වෙලා තිබුණා. සාමාන්‍ය රටක් හැටියට මෙතුමයි ගැන අදහස් දක්වයි රටක් හැටියට ආර්ථිකයක් වර්ධනය වෙන්න ඕනේ සාමාන්‍යයෙන් 3-4ක අවම ප්‍රමාණයෙන් ඊට වඩා 6-7ක් වෙනවා නම් හොඳයි. ඕක 2010 විතර 11දී 6%-7ක් වෙන්නකම් උඩට ආවා. ඉතින් මේකට ප්‍රධාන හේතුවට මේකට අපි බනිනවා රටේ ඉන්න දේශපාලනඥයන්ට එහෙම නැත්නම් රටේ ඉන්න ආර්ථිකය මෙහෙවන්නන්ට. හැබැයි ඒක නෙමෙයි රීසන් ඒක හේතුව. ඒකට මේ ආර්ථිකයේ තියෙන ව්‍යවසායකත්වයේ මදකම. මේ ලංකාවේ ඉන්න මේ වැඩ කරන්න හැකි ජනකා. ඒකට කියනවා people in working order කියලා. ඒක අවුරුදු 18යි 65යි අතර වයස් පරතරයේ ඉන්න මිනිසුන්ගෙන් 2.8යි ව්‍යවසායකයෝ ඉන්නේ. හැබැයි අපිත් එක්කම එක කාලෙදී නිදහස හම්බුන ඉන්දියාවේ ඕක 12%ක්. ඉතින් ඉන්දියාවේ ආර්ථික වර්ධනය කොච්චර එච්චර ලොකු ජනගහනයක් දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු උගාක් ඉඳලා ඒ රටත් එතෙන්ට ආවනම් චීනය වගේ රටවල් කොළපොතු කකා මේ අවුරුදු 50කට 60කට ඉඳලා ලෝකේ බලවත්ම ආර්ථික බවට පත් උනේ මේ ව්‍යවසායකත්වයේ ඉඳලා. ඉතාම වටින කාරණාවක් අවසානයේ මතු කරන මේ ව්‍යවසායකයෝ කොච්චර ප්‍රමාණයක්ද මේ රටේ ඉන්නේ. එතකොට කොහොමද අපි මේ කොච්චර කතා කරන්නේ? ඉතින් ආර්ථිකයෙන් 75ක් විතර 70ක් හසුරවන ව්‍යවසායකයෝ නැත්නම් පෞද්ගලික අංශය ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ පෞද්ගලික අංශය හසුරවන ව්‍යවසායකත්ව මදිකම තමයි මට පේන හැටියට මේ ආර්ථිකයට බලපාපු ප්‍රධාන කාරණාව කියලා. ඉතින් ඒකින්ද මේ ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතුයි ආර්ථිකය ජය ගන්න නම්. අපි ඊළඟට දැන් මහාචාර්යතුමාගේ අදහසම දැනගන්න කැමතියි. ආර්ථිකය තුල තිබෙන්නේ මොන වගේ නිදහසක්ද? නිදහසක් නැද්ද? තියනවාද? කොහොම එකක් තිබිය යුතුද? ඒ අර්ථකථනය කෙටි අර්ථකථනය ආර්ථිකය තුල අපි ලංකාව නිදහස ලබා ගන්නකොට අපි කවුරුත් දන්න දෙයක් අපි හොඳ ආර්ථිකයක් තිබ්බා. අපිට හොඳ සංචිත තිබ්බා. අපිට හොඳ වෙළඳ ශේෂය අපි තාම හොඳයි. අපේ ආර්ථිකේ රජයේ කාර්යභාරය අපි වැඩි කරා. ඒ නිදහසින් පස්සේ එතන තමයි අපිට මං හිතන්නේ මෙතුමාගේ ව්‍යවසායකත්ව කතාවට අපිට වැරදුණු තැනක් තමයි අපි පරිසරයක් හැදුවේ නැහැ. නිදහසෙන් පස්සේ ව්‍යවසායකයෝ බිහි වෙන්න. ඒ වගේම බිහි වෙන ව්‍යවසායකයින්ගේ දැන් අපි නිදහස ලබා ගන්න කලින් 1800 අගභාගයේ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයත් එක්ක සිරි කතාවක් තිබ්බා. සිරි ලකදේ සිරි සැපදේ සිය රටදේ සිරි සැපදේ. ඊටාම ලස්සන කතාවක්. සිය රටදේ සිරි සැපදේ. ඇත්තටම මේක අපි කතාවට සීමා වුණා. මේක අපිට බැරි වුණා. පවතුන රජයන්ට බැරි වුණා 73 තුල මේ ව්‍යවසායකයන්ට අවශ්‍ය පරිසරය හදන්න. අපිට නිදහස ලබා ගන්න හොඳ වැවිලි කර්මාන්තයක් තිබ්බා. විවිධ අංශ වලින් අපි ඉස්සරහට ගිහිල්ලා තිබ්බා. අපට අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන පද්ධතිය මේ සියලු දේවල් අපි ළඟ තිබ්බා. දැන් අපි හිතමු නිකමට අපි හිතමු වැවිලි කර්මාන්තය කියලා. මේ වැවිලි කර්මාන්තය සුදු ජාතිකෙන් අපි නිදහස් කරගත්තයින් පස්සේ අදටත් වැවිලි කර්මාන්තයේ සිදු වෙන්නේ ඒ 1950 තිබුණු ආකාරයට ඊට වඩා දුර්වල විදිහට. ඒ කියන්නේ මේක සිදු වෙන්නේ වතු හිමියා කොළඹ ඉන්නවා. වතු අධිකාරිවරයෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඊට අමතරව තව ඉන්නවා අර අපි කියන මේ සුපරීක්ෂක ඉන්නවා. ඒක කංකානම් කියලා කෙනෙක් ඉන්නවා. තාම අර වතු කම්කරුවෝ ටික තමයි අර කූඩේ එල්ලගෙන දවසකට තාම පොඩි ප්‍රමාණයක් කඩනවා. ලයින් කාමර ටික එහෙම තියෙනවා. මේක එදා ඒ සුදු ජාතිකයෝ කරපු විදිහටම ඊට වඩා දුර්වල විදිහට අද කරනවා. අපිට මේ වතු කර්මාන්තේවත් වැවිලි කර්මාන්තේවත් දියුණු කර ගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. අපි කිසිම දෙයක් නිදහස ලබා ගන්නකොට අපට තිබ්බ කිසිදු දෙයක් අපි වැඩි දියුණු කරගත්තේ නැහැ. ඒකට අවශ්‍ය පරිසරය හැදුවේ නැහැ. සිරිලකදේ සිරිසැපදේ කියලා කිව්වට දැන් මෙතුමා ව්‍යවසාය මැස්සෝ ඉන්නවා. ශ්‍රී ලංකා හාල් මැස්ස හරිම ගණන්. ලංකාව වටේ විශාල මූදක් තියෙනවා. ලංකාව වගේ විශාල ගුණයක්. එතකොට
එතකොට මේ හාල් මැස් ලංකා ශ්‍රී ලංකා හාල් මැස්සා ඝන. මේ ශ්‍රී ලංකා හාල් මැස්සගේ ලුණු තියෙනවා. ශ්‍රී ලංකා හාල් මැස්සගේ වැලි තියෙනවා. රොඩු තියෙනවා. හැබැයි වෙන රටවලින් අපට එනවා හාල් මැස්ස වේලලා ඉතාම හොඳට රොඩු වැලි ලුණු නැතුව හාල් මැස්ස පිළිවෙලට එනවා. දැන් මෑත කාලීනව අපි නිෂ්පාදන ආර්ථිකයක් කියලා පාරිභෝගිකයට හොඳ මිලක් කියලා අපි කතා කරනවා කෘෂිකර්මය ගැන. දැන් හිටු අපි වෙළඳ පොළට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් ගන්න මුං ඇට මේ දවස්වල තියෙන ශ්‍රී ලංකා මුං ඇට. ශ්‍රී ලංකා මුං ඇට ටික ගත්තාම ඒක අපි මේ කතා කරන ගොඩක් අය දන්නේ. හැබැයි ගෙදර ගිහිල්ලා ඒක සෝදන්න ඕනේ. 5 සැරයක්වත් සෝදන්න ඕනේ මේකේ තියෙන රොඩු ටිකයි. වැලි ටික මේ බෝල් ඇට ටිකයි. ඒවා ටික අයින් කරගන්න ඒක මිලත් වැඩි. මිලත් වැඩි. සමහර මහත්මනේ මේ අපි දැන් අද වගේ දවසක මේ නිදහස් එක කතා කරගෙන ආවට නිදහස් සැමරුම නිසාම අපේ කතා කරන නිදහසත් සීමා වෙලා තියෙනවා. තිබුණු වෙලාව සීමා වෙලා තිබෙනවා. 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල සජීව විකාශය කොළඹ නිදහස් චතුරාස්‍රී සූදානම් බව දැනගන්නට ලැබෙනවා. මම මේ කතා බහ අතිශය වැදගත් එකක්. අපිට දිගටම කතා කරගෙන යන්න තිබුණා නම් ඔබතුමන්ලා දෙදෙනාගෙන් බොහෝ දේ දැන කියා ගන්නට තිබුණා සහ ගෙන යන්න තිබුණා වටිනා පණිවිඩ රසක්. නමුත් අප ඒ වෙත යා යුතුව තිබෙන නිසා 73 වන ජාතික නිදහස් සමරුම වෙත යමු විශේෂ සූතියක් පිරිනමන්නට ඕනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුරු කුමාර උතුමන්ගේ මැතිතුමන්ට ඒ වගේම රායිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවිලියනගේ මැතිතුමන්ට වෙනි සුවිශේෂ දවසක කිටි වේලාවකට උවත් මේ වැදගත් පණිවිඩයේ ජනතාව වෙත ගෙන යන්න තමන්ට තිබුණු නිදහසත් කැප කරගෙන මේ පැමිණීම වෙනුවෙන් ආයුබෝවන් ඔබතුමන්ලා දෙදෙනාටම. අපි එමනම් නිදහස් දින සමරුව සජීව විකාශය වෙත යොමු නැවත හෙට උදෑසන මේ පත්තර වාර්තා සමග මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.